ජීවිතයේ ඇතැමුන් සතුටින් සිටිති. ඇතැමුන් ජීවිතයේ සතුට සොයා හැමදා මරණ තුරා දුකින් සිටිති. බොහෝ අය ජීවිතයේ දුක වේදනාව තුල පවා තමුන්ගේ ජීවිතය සතුටින් බල ගන්වනවා. ඇතැමුන් සියලු යහපත සියලු සමෘද්ධිය තමන් තුල තිබෙනා විටත් හඬා වැටුණු කඩා වැටුණු ජීවිතයක අතරමංව මේ අත දෝලණය වෙනවා. සතුට අපේ ජීවිතය තුල කරන්නේ කෙබඳු අරගලයක්ද? අපි සොයමු, අපි අධ්‍යයනය කරමු. අද දවසේ අපි කතා කරමු. ජීවිතයේ දකින්න ඔබ සියලු දෙනාට වාසනාවන්ත සුබ උදෑසනක්, සතුටුදායක දිනයක් ප්‍රාර්ථනා කරමින් ඔබ හා සමග අද දවසේදී අපි නැවතත් එකමුතු වෙනවා. ජීවිතයට ලැබෙති ජීවිතය දියුණු කරන අපට හිතයිශී මාතෘකාවක් පිළිබඳව ඔබත් සමග කතිකාවත කියදෙන්නට. අපි ලොකු බාල මහලු කුඩා හැම කෙනෙක්ම කැමති සතුටින් ජීවත් වන්නට. මා හිතන්නේ මේ වචනය අපට ඇහෙද්දිත් එක්තරා විදියකට අපේ ජීවිතයේ උද්දීපනයක් ඇති වෙනවා. සතුටින් සිටින්නට, සතුටින් ජීවත් වන්නට, එකිනෙකා සමග සතුට බෙදා ගන්නට අපට නිර්වුල් හැකියාවක් තිබෙනවා නම් අපේ ජීවිතේ කොතරම් ඵලදායී එකක් වේවිද කියන හැඟීම ඔබට මට දැනෙනවා. එනිසා වෙන්න අපි අද කතා කරන මාතෘකාවට ප්‍රවිෂ්ඨ වෙමු. සතුට. මා පළමුව ඔබෙන් කුඩා ප්‍රශ්න තුනක් අහන්නට කැමතියි. කෙනෙක් හිතාවි ප්‍රශ්න කිව්වම අපි කොහොමද මේවට උත්තර දෙන්නේ නැහැ. මම මේ කියන ප්‍රශ්න නැත්නම් ඔබෙන් අසන ප්‍රශ්න වලට උත්තර ඔබට හිතේ නිතැතින්ම නැගේවි. ඔබේ මනසේ ඉබේටම මේ පැනයන්ට පිළිතුරු පැන නගීවි. පළමුවම ආසනවා ඔබෙන් අද දිනේ ඔබ කොතරම් සතුටුදායක ආකාරයෙන් ජීවත් වෙනවද? එහෙම නැත්නම් අද දිනේ ඔබට සතුටුදායකද? Are you having a good day today? හිතන්න දුවේ පුතේ මාපියවරුනි, අද දවස මට සතුටුදායක දිනයක්. දෙවනුව මම ඇයි අද දවසේ සතුටින් ජීවත් වෙන්නේ? Why am I happy today? එමත් නැත්නම් මට ඇයි අද දවසේදී සතුටුදායක දිනයක් ලැබිලා තියෙන්නේ? තුන්වෙනුව කැමති ඔබෙන් අසන්නට ඔබට හෙට දිනේදී සතුටුදායක දිනයක් අත්දකින්නට අත්විඳින්නට ඔබ කැමතිද? Tomorrow whether would you have a good day or bad day? අපි දර්ශන තලයේ වෙත යොමු වෙමු. මා මේ ඔබට ඉදිරිපත් කළ පැනයන් තුර නැවතත් එකිනෙකට අපි මෙලෙස පෙළගස්වා පුංචි අවධානයක් දෙමින් නැවත අපි කතා කරපු කරුණු වෙත අපේ අවධානය යොමු කරමු. සතුට පිළිබඳව නූතන මනෝවිද්‍යාවේ බොහෝ අධ්‍යයනයන් තිබෙනවා. ඒ අතර නව මනෝවිද්‍යාත්මක නිබන්ධන ලිපියක
මා ලස්සන සටහනක් මේ මෑතකදී දුටුවා. එලිපියේ කියනවා සතුට අපි හැමෝම අරමුණු කරන ප්‍රාර්ථනා කරන දෙයක්. Happiness we all wish for. සතුට අපි හැමෝම අරමුණු කරන දෙයක්. එනිසාවෙන්ම මේ නිබන්ධන ලිපියේ ඉතාමත්ම සරලව අපට තේරුම් ගත හැකි ආකාරයට පැහැදිලි කරනවා සතුට කියන්නේ මනසේ තත්වයක් කියලා. Happiness is a state of mind. විස්තර කරමින් ඒ ලිපිය ලියන්න සටහන් කරනවා අපේ මනස හරියට සුළඟ මත සුළඟ තුල පාවෙන බැලූනයකට සමානයි. නැත්තම් බැලුම් බෝලයකට, එහෙමත් නැත්නම් අපි හිතමු පැරෂූටයකට සමානයි. එහි ගමන තීරණය කරන්නේ බොහෝ විට සුළඟේ පවතින අඩු වැඩි වගේ අපේ ජීවිතයේ බොහෝ විට අද අපපත් වෙලා තියෙනවා තත්වයකට මනස අපේ එහි ඇති සතුට හරියට බැලූනේ බාහිර හුළඟ පාලනය කරන වගේ බාහිර සිදුවීම්, බාහිර පුද්ගලයන්, බාහිර අත්දැකීම් ජීවිතේ කාලීනව ඇතිවෙන හැලහැප්පීම් වලින් පාලනය කරන බව. හරියට අපි මේ දකින ඊළඟ දර්ශන තලය තුල ඔබට දකින්නට පුළුවන් මනස හරියට බැලූනයක් වගේ එහි සතුට තීරණය වෙනවා සුළඟ හමන දිශාව අනුව බැලුම මේ අත යනවා වගේ අපේ ජීවිතයේ ලබන විවිධ සිද්ධීන් සිද්ධාන්තයන් මත සතුටේ ඇතිවීම නැතිවීම වෙනස් වන බව අපට වටහා ගන්නට පුළුවන්. සතුට පිළිබඳව වඩා ගුණාත්මකව අප හඳුනා ගන්නට උත්සාහවන්ත වෙද්දී දායබරසොයුරින් විශේෂයෙන් මගේ ආදර දුවේ පුතේ අපි සතුට පිළිබඳව කරන්නා වූ විග්‍රහය ඊ타ත්ම සංයමයෙන් යුතුව හොඳ අවබෝධයකින් යුතුව අපි වටහා ගත යුතුයි. විතකදී අපිට පැහැදිලි කරන්න පුළුවන් අපේ ජීවිතයේ සතුට ඒ ජීවිතයේ ගැඹුරු තෘප්තිමත් භාවයක් කියලා. Happiness, more satisfaction in your life. ඔබේ ජීවිතය තුලින් වෙන්න පුළුවන්. ඔබේ දරුවන් තුලින් වෙන්නට පුළුවන්. ඔබ කරන රැකියාව තුලින් වෙන්නට පුළුවන්. දුවේ පුතේ ඔබේ අධ්‍යාපනය තුල වෙන්නට පුළුවන්. අප නියැලෙන බාහිර ක්‍රියාකාරකමක් විනෝදාංශයක් තුල වෙන්නට පුළුවන්. ඔබ තෘප්තිමත් නම් ඔබ යම් ගැඹුරු සතුටක් එහෙම නැත්නම් තෘප්තිකර භාවයක් අත්දකිනවා නම් ඔබ ජීවිතේ සතුටින් ජීවත් වෙන කෙනෙක් කියලා අපිට කියන්න පුළුවන්. නම් ජීවිතේ කවර හෝ සිද්ධියක් කෙනෙකු අපේ ජීවිත අත්දැකීමක් තුළින් අපේ ජීවිතේ ලබන තෘප්තිකර භාවය, තෘප්තිමත් බව අපිට වගේ more satisfaction කියන කාරණාව අපේ ජීවිතයේ සතුට කියලා අපිට එක පැත්තකින් විග්‍රහ කරන්න පුළුවන්. තවත් පැත්තකින් අපිට ජීවිතයේ සතුට කියලා කියන්නේ නිස්කලංක මනස, නිස්කලංක අතුලාන්තය, නිස්කලංක චෛතසිකය කියලා අපිට කියන්නත් පුළුවන්. Happiness is equal to peace of mind. මනසේ සතුට, අතුලාන්ත ප්‍රීතිය. එහෙමත් නැත්නම් මේ සතුටම අපිට විග්‍රහ කරන්න පුළුවන් තවත් ලස්සන තාක්ෂණික මේ වචනකින් සතුට කියලා කියන්නේ උණුසුම් හදවතක්. අපි කියන ලස්සන වචනයක් warm heartedness. අපිට මේ දෙයක් දකින්න පුළුවන් නම් ජීවිතය තුළ අපේ ගෙදර දොරේ අපේ සමැදියාවන් තුළ අපේ සමීපතීන් සමග අපිට මේ සතුට කියන දේ ගැඹුරු හදවතේ ඇතුළත් උණුසුම් තත්ත්වයක්. එනිසාම මේ සමග මම ඔබට විග්‍රහ කරන්න කැමතියි සතුට කියලා අපි වැරදිව වටහාගෙන තියෙන්නේ කුමක්ද කියන දේ. සතුට කියලා කියන්නේ හැම වෙලෙම
අතෘප්තිකර හැඟුම්බර ස්වභාවයන් අපේ ජීවිතයේ තෘප්තිමත් කරන එක නෙවෙයි. We know happiness, it is not a pleasure experience. Pleasure කියන්නේ සතුට. ඒතකොට ඒ හැඟුම්බර අවස්ථාවක් නෙවෙයි. ඒ නිසා සතුට කියලා කියන්නේ හැම වෙලේම අරමුණක් නැතුව ප්‍රීතියෙන් නැත්නම් සුවදායීව ජීවත් වන අත්දැකීමක්. Happiness is not feeling good always. එහෙනම් අපි දැන් හඳුනා ගන්නවා සතුට කියන දේ වඩාත් ගැඹුරින් ප්‍රදර්ශන තලයේ තුල නැවත වඩාත් ලස්සනට පෙනේවි. ඒක ජීවිතයේ ගැඹුරු තෘප්තිමත් භාවයක්. සතුට කියන්නේ මනසේ අතුලාන්තයේ සාමකාමී බව. සතුට කියලා කියන්නේ හදවතේ තියෙන උණුසුම් සහගත බව. එහෙනම් සතුට නොවන්නේ කුමක්ද? හැඟුම්බර මොහොතේ ජීවිතයේ සතුට අත්දැකීම හෝ ජීවිතයේ කවර හෝ තත්ත්වයක් මත යහපත නැත්නම් සුවදායි බව ඔයා කටයුතු කිරීම නොවන බව අප වටහා ගන්නවා. අප දැන් දර්ශන තලයේ තුලින් මේ බව තවත් වටහා ගනිමු. එනිසාවෙන්ම සතුට මනසේ තත්වයක් නම් ඒ අතුලාන්ත සමාදානය ප්‍රීතිය නම් හදවත උණුසුම් කරන ජීවිත අත්දැකීමක් නම් හැඟුම්බර මොහොතෙන් ඈත් වී එයින් මිදෙන මොහොතක් නම් අපි සතුට කියන කාරණාව වෙනුවෙන් එහි හේතු සාධක හොයන්නට අපි කවර හෝ මොහොතක බාහිර පරිසරය බාහිර පුද්ගලයන් අරමුණු කරගෙන ගන්නා වූ උත්සාහය අසාර්ථක එකක් බව අපට වටහා ගන්නට සිදු වෙනවා. මම ඔබට හිම පැහැදිලි කරන්නේ මගේ ජීවිතයේ සතුට වෙනුවෙන් මගේ ජීවිතයේ ප්‍රීතිය වෙනුවෙන් මම අනවශ්‍ය ප්‍රමාණයට බාහිර සිදුවීම් පුද්ගලයන් කරුණු සාධක කියන දේවල් කෙරෙහි අවධානය යොමු කරන හැම මොහොතකම මම ගැටලුකාරී ජීවිත අත්දැකීමකට ගමන් කරනවා. ලස්සන ප්‍රකාශනයක සමහර ලාවට ඔබත් අහලා ඇති ප්‍රශ්නය නෙමෙයි ප්‍රශ්නය. අපි ප්‍රශ්නය දිහා ගැටලු දිහා බලන විදිහයි ප්‍රශ්නය. Problem is not the problem, but the way we look at the problem is problem. අපි අපේ ජීවිතේ කොහොමද සැලසුම් කරගන්නේ? කලමනාකරණය කරගන්නේ? සතුට ඒ නිස්කලංක බව රැකගන්නේ කියන කාරණාව අපි පැහැදිලිව වටහා ගත යුතුයි. දැන් මම ඔබට සතුටින් ජීවත් වෙන්නට පුංචි උත්සාහයක් ගන්න ඔබට යම්කිසි තාක්ෂණික මේ උපදේශක් දෙන්නට කැමතියි. තාක්ෂණික කියන වචනේ කිව්වට ලොකු බර දෙයක් නෙමෙයි. ඇත්තටම සතුටින් ජීවත් වන්නට නම් ඔබ නොකළ යුතු කාරණා දෙකක් පිළිබඳව මම දැන් පැහැදිලි කරනවා. පළමුව බාහිර පුද්ගලයන් හා සිදුවීම් පදනම් කරගනිමින් ජීවිතයේ සතුට සෙවීමෙන් අපි හැම මොහොතේම වැළකී සිටිය යුතුයි. මගේ ජීවිතයේ සමහර වෙලාවට මට අපහසු කෙනෙක් එක්ක වැඩ කරන්න සිදු වුණාම මම අකමැතියි. මට අකමැති ස්ථානයකට මම යන්නට අකමැතියි. මට අකමැති සිදුවීම් කෙරෙහි මම අවධානය යොමු කරන්නට අකමැතියි. එනිසා පළමු කාරණාව බාහිර පුද්ගලයන් හා සිදුවීම් පදනම් කරගනිමින් ජීවිතයේ සතුට සෙවීමෙන් මා වළකින්නට ඕන කියන කාරණාව හඳුනාගත යුතුයි. Stop outsourcing your happiness or unhappiness on people and incidents. මෙතන ලස්සන වචනේ outsourcing. මම මගේ සතුට වෙනුවෙන් එහි තීරකයෝ බාහිර පුද්ගලයෝ කියලා හිතනවා. බාහිර සිදුවීම් කියලා හිතනවා. ලැබීම් නොලැබීම් කියලා හිතනවා.
නැහැ. එහෙනම් අපි තාක්ෂණික මේ වශයෙන් නැත්තම් ඊ타ත්ම ගුණාත්මකව සතුටුදායක ජීවිතය කියලා වටහා ගනිද්දී අපි වැළකී යුතු කාරණාවක් තමයි මගේ සතුට විවිධ පුද්ගලයන් මත විවිධ සිදුවීම් මත විවිධ කරුණු කාරණාවන් මත මම පදනම් කරගෙන ඒ මත යැපීමෙන් කරන ජීවිතය මම නවත්වන්නට ඕන. නැවත කියනවා බාහිර පුද්ගලයන් සිදුවීම් පදනම් කරගනිමින් ජීවිතේ සතුට සෙවීමෙන් කරන්නා වූ අනවශ්‍ය වෙහෙසකර ජීවිත උත්සාහයෙන් අපි වැළකී සිටිමු. දෙවනුව තම සතුට අරඹයා අන්‍යයන් උදෙසා දෝෂාරෝපණය කිරීමෙන් වැළකී සිටීමට අපි වග බලාගත යුතුයි. අදහස stop blaming on others for your happiness. Stop blaming on others. අනිත් අයට මගේ සතුට වෙනුවෙන් මම දෝෂාරෝපණය කරනවා. මම සමහරවිට යම් ජීවිතේ කෙනහිලිකම් කරනවා, බලපෑම් කරනවා. නැත්නම් ඒ අය මගේ ජීවිතේ සතුට ඇති කලේ නැති කලේ, මට බාධා කලේ, මට පීඩා කලේ, හිංසා කලේ කියන තීරණය තුල මම විවිධ පුද්ගලයන් සමග වෙහෙස කර ජීවිත අරගලයක නියැලෙනවා. නැවතත් ඔබට දර්ශන තලය තුල දකින්නට පුළුවන් සතුටු ජීවිතයක් අත්දකින්නට අපි නතර කළ යුතු දුර්ගුණ මොනවාද කියන දේ. හුදකලා ජීවිතය මතක තියාගන්න දුවේ පුතේ දෙමාපියනි හැම වෙලේම එය පරිසරයේ තත්වයක් හෝ පරිසරයෙන් ඇති කරන තත්වයක් නෙමේ එය මගේම අතුලාන්තයෙන් ඇති කර දෙන තත්වයක්. මම ඒ ඔබ වෙනුවෙන් ඉතාමත් පැහැදිලිව ඔබට පැහැදිලිව ඉදිරිපත් කරන්නටම අවශ්‍ය නිසා මෙන්න මේ අදහස මම සටහන් කළ යුතුමයි කියලා හිතුවා. මම එක්තරා පොතක දැක්කා loneliness is not an environmental feeling, it is a feeling of your own attitude. හුදකලා බව, තනිකම, අසතුට, අසන්තෘප්තිකර භාවය, සන්තුෂ්ටියක් නැතිකම ජීවිතයේ බාහිර පරිසරයේ it's not an environmental feeling. විතනෝ මට පරිසරයෙන් ඇති කළා. අහවල් දෙයින් සිදුවීමෙන් පුද්ගලෙන් ඇති කළා නෑ. ඒ වැරදි. ඒ හැම විටම අපි මතක තබාගත යුතුයි. මගේම ජීවිතයේ දුබල අතුලාන්තයෙන් උද්දීපනය වෙන දෙයක්. ඒ නිසා තනිකම ඔබේ ජීවිතයේ හුදකලා බව, අපහසුතාවයේ වෙහෙසකර භාවය අපිට නැති කරගන්න අපි අතුලාන්තය ශක්තිමත් කරගත යුතුයි. එනිසා ඔබට සතුටින් ජීවත් වන්නට ඔබ උත්සාහ කරන නිරන්තර උත්සාහයේදී ඔබට උදව් වන කරුණු කාරණා කීපයක් මම අවසාන වශයෙන් ඉදිරිපත් කර දෙන්නට කැමතියි. සතුටින් ජීවත් වන්නට අපි මෙවැනි දුර්ගුණ අපේ ජීවිතේ දුරු කරන්නටම අවශ්‍යයි. අන්‍යයන් අපි හෙලා නොදකිමු. අවිශ්වාසය අපි පිටු දකිමු. හිංසනයට ලැබි වෙන ගැති වෙන ජීවිතයෙන් අපි ඈත් වෙමු. වෛරය අපි පිටු දකිමු. ආත්මාර්ථය හා බියමුසු දිවිය අපි ඉවතලමු. If you want to maintain happiness in your life, reduce your ill feeling of others. Reduce distrust. Reduce violence, reduce envy, reduce your fear and selfishness. ප්‍රදර්ශන තලයේ තුල දකින්නට පුළුවන් ඊතුරු කාරණා තුන සතුටින් ජීවත් වන්නට ඔබට අවශ්‍ය නම් ඔබ තුල ගොඩනගන්න මෙවන් යක්ගුණ මිතුදම් ගොඩනගමු.
දයාවෙන් යුතුව අපි දිවි ගෙවමු. සහකම්පාවේ දිවියක් අනිත් කෙනාව දැනෙන විඳින ඒ විඳීම අනිත් කෙනාට දැනෙන්න සලස්වන අතුලාන්ත දයාවේ දිවියක් අපි ගත කරමු. If you want to build up your happiness in your life, build up your friendships, build up compassion and build up empathy in your life. සතුටින් ජීවත් වන්නට කුඩා මෙවලමක් තනා ගන්නට මා හිතනවා මේ කරුණු කාරණා ටික ඔබට ජීවිතේට ගැඹුරු ආත්මික අත්පලක් වේවි. සැමට සුබදායී දිනයක්. සතුට යහගුණයක් පිරි අනාගතයකට සුවපතනවා. ස්තුතියි. ජීවිතයේ සොයන මිනිසුන්ගේ නවාතැන්වල මිස්සා TV. Different spiritualities, spiritual discussion, psychology, science, universal knowledge, quantum physics, religious perceptions for a happy and successful life on Missa TV.